समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सगमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රධාන වශයෙන් අපේ හිත දමනය කරගෙන ධර්මාවබෝධය කරා යන්න ක්‍රමානුකූල වැඩපිළිවෙලක් පෙන්වනවා. මේ ධර්මයේ කරා යනවා කියන්නේ හරියට මහ මුහුදට බහිනවා වගේ කියනවා. මහා සාගරේ උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ නිවන් මඟ ගැන දේශනා කරපු දේශන කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහ මුහුද පිළිවෙලින් ගැඹුර කරා යනවා. එහෙම එකක් පේන්නේ නැද්ද අපිට? ටික ටික නෙමෙයි මුහුද ගැඹුරට යන්නේ. පිළිවෙලින් ගැඹුර කරා යනවා. ඒ වගේ තමයි කියන මේ ධර්ම මාර්ගය. අපි වෙරළට ගිහිලා අඩිය තිනකොට එකපාරට අගාධයකට වැටෙනවා නෙමෙයි, නිකන් ලිඳක් වගේ එකක් නෙමෙයි. ටික ටික තමයි මුහුද ගැඹුර කරා යන්නේ. ඒ වගේ බුදුහාඳුරෝ පෙන්න අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ටික ටික තමයි ධර්මාවබෝධි පැත්තට යන්න තියෙන්නේ. ඉස්සල්ලාම සද්ධාව ඇති කරගෙන බණ අහනවා, සීලාදී ගුණ ධර්ම පුරමින් එයා පළවෙනිම දේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඊළඟට එයා ඒ තුල පිහිටලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිණිස මහන්සි ගන්නවා. එයා සීලාදී ගුණධර්ම වඩාගෙන යනකොට ධර්මයේ දියුණු කරනකොට සද්ධානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනවා. ඊළඟට සෝවාන් වෙනවා. අන්න ටිකක් ගැඹුරට යනවා. සකදාගාමි මාර්ගයේ වඩනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. තව ටිකක් ගැඹුරට යනවා. අනාගාමි මාර්ගයේ වඩනවා. අනාගාමි ඵලයටපත් වෙනවා. තවත් ටිකක් ගැඹුරට යනවා. අරහත් මාර්ගයේ වඩනවා. රහත් වෙනවා. එතකොට ඒ විදිහට ක්‍රමානුකූලව ගැඹුර කරා යන වැඩපිළිවෙලක් මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ධර්ම මාර්ගයට බැස ගන්නකොට පිළිවෙලකට යාගත යුතු දෙයක්. මේ පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. මේක ක්‍රමානුකූලව තමයි අවබෝධය කරා යන්නේ. සමහර අය ඉන්නවා මෙහෙමයි. ඔබට ඒ වගේ චරිත ගැන දේශනාවල අහලා ඇති. එක ගාථාව අහලා ඉවර වෙනකොට රහත් වෙනවා. එහෙම රහත් උනේ සසරේ කල්ප ගණන්, අසංඛේය ගණන්, කල්ප ගණන් ධර්මී පුරුදු කරලා, බණ භාවනා කරලා, ඉන්ද්‍රිය ධර්ම වඩලා, පාරමී පුරලා හොඳට ප්‍රඥා ඉන්ද්‍රිය වඩාගත් අය. එතකොට මේ සසර පුරුදු කියන ඒවා ගොඩාක් ධර්ම අවබෝධයට බලපාන. ඒ නිසා පින්වතුනි, මේ ධර්ම මාර්ගේ වඩනකොට බුදුහාඳුරෝ පෙන්නවා පළවෙනිම දේ තමයි සද්ධාව ඇති කර ගැනීම. ඒ සද්ධාව ඇති කරගත්ත කෙනා තමන්ගේ කය වචනේ සංවර කරගෙන සීලාදී ගුණධර්ම පුරන. මේ සසරි ස්වභාවය සමහර වෙලාවට සමහර වැරදි අඩුපාඩු තියෙනවා, අපිට හදාගන්න අමාරුයි. අපි මේ බණ අහනකොට හිතනවා අද ඉඳන් මං හැදෙනවා. මම මේ ඔක්කොම නවත්තනවා. මම මේ වැරදි වැඩ ඔක්කොම අතහරිනවා. හැබැයි එහෙම හිතුවට ආයෙමත් එතනට වැටෙනවා. ආයෙ ටික දවසක් ගිහිල්ලා ආයෙ බණක් අහනකොට අපායේ බයක් දැනෙච්ච ගමන් හිතනවා මං අද ඉඳන් හැදෙනවා. මේ වැරදි වැඩ ඔක්කොම නවත්තනවා. ආයෙත් වැටෙනවා. ඔහොම වෙන්න බැයිද? ඒක තමයි හිතේ ස්වභාවය. මේ බුද්ධ ශාස්ත්‍ර ධම්මපදයේ තියෙනවා 16 වතාවක් සිවුරු ඇර ගිය හාමුදුර කෙනෙක්. ඊළඟ පාර ඇවිල්ලා පැවිදිලා රහත් වුණා. එතකොට බලන්න පැවිදි වෙන්නේ කොහොම හරි නිවන් දකින්නවා කියලා පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් යනකොට ගෙදර මතක් වෙනවා, කුඹුර මතක් වෙනවා, පරණ බිරිඳ මතක් වෙනවා. ඊට පස්සේ සිවුරු ඇල්ලලා යනවා. ගිහිල්ලා ආයෙ අර උදැල්ල අරගෙන කුඹුර කොට කොටා දුක් විඳ විඳ ඉන්නවා. එහෙම ටික කාලයක් ඉන්නකොට ආයෙ හිතනවා මොන වදයක්ද මේ? මොන කර්මයක්ද මේ? ඊට පස්සේ මීට වැඩිය හොඳයි මම පැවිදි වෙනවා කියලා ආයෙ අර
උදැල්ලයි කැත්තයි පැත්තක දාලා ගෙදරින් යනවා පැවිදි වෙන්න. ගිහිලා ආයි ටික කාලයක් පින්ඩපාත කරගෙන බණ භාවනා කරනකොට ඉන්නකොට හිතෙනවා මේ මොකද්ද මේ පාත්‍රයක් අරගෙන අනුගේ ගෙවල් ගානේ ගිහිල්ලා මම කුඹුරක් කරගෙන ජීවත් වුණා නම් හොඳයිනේ. ආයි මතක් වෙනවා අර උදැල්ලයි කැත්තයි. ඊට පස්සේ ආයි ගෙදර යනවා. කොහොමද සැරෙන් සැරේ. එතකොට බලන්න හිතේ ස්වභාවය. ඊට පස්සේ 16 වතාවක් විතර ඔහොම සිවුරු ඇර ගියා කියලා. ඉතින් ඊය කාලයක් ඉන්නවා ආයි මතක් වෙනවා ආයි යනවා. කොහොම ඉඳලා අන්තිමට උන්වහන්සේම කල්පනා කරා මට මේ පැවිදි ගුණධර්ම පුරන්න බාධා වුණේ මේ උදැල්ලයි කැත්තයි මෙන්න මේ හේන් කොටන බඩු ටික. ඒ පාරේ යනවා කියලා තීරණය කරපු දවසේ මේ ඔක්කොම ගෙනිහිලා කන්දක් උඩට ගෙනිහිලා වීසි කළා දැන්. ආයි මේවා තිබ්බොන්නේ මතක් කියලා එන්නේ. ඒවා වීසි කරා. ඒවා වීසි කරලා ඉවරලා ආයි නම් ඉන්නේ නැහැ කියලා හිතාගෙන ගෙදරින් බැහැලා යනකොට ඉතින් එදා මේ බිරිඳ අඬන්න ගත්තා. අම්මේ අදත් ගියා කියලා. බය වෙන්න එපා කිව්වා ආයෙයි කිව්වා. ඔය ගියා වගේම තව ටික දවසකින් එනවා කියලා. හැබැයි ආවේ නැහැ ඒ පාර. එහෙම ගිහිල්ලා බණ භාවනා කරලා වීරිය වඩලා රහත් වෙනවා. ඒ නිසා හිතේ ස්වභාවය ඒ වගේ. වැටි නැකිටිනවා. එහෙම තමයි මේ ධර්මයේ පැත්තට ය아가න. සමහර චරිත අපේ ජීවිතවල ඇති වෙන සමහර ප්‍රශ්නවලදී අපිටම අර එපා වෙලා කලකිරිලා තිත්ත වෙන අවස්ථාවල් එනවනේ සමහරුන්ට. අන්න එතනම තමයි යාට සමහර වෙලාවට ඒ කලකිරීම සසරටම කලකිරීමක් වෙනවා යාට. ඔය වගේ සාරිපුත්ත හාමුදුරුවෝ සංසාරෙටම පුරුදු කරපු ගුණධර්ම ගැන ධර්මයේ තියෙන. මේ සසරේ නිවන් දකින්න පාරමී පුරාගෙන ආවත් ඒ පාරමී පුරන කාලවල මහා බෝධිසත්වයන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තත් සසර බොහෝ සංසාරේ වෙච්ච අකුසල් වැරදි ගැන තියෙනවා. දවසක් ඔබ අහලා ඇති ඒ කාලේ සාරිපුත්ත හාමුදුරුවෝ චත්තපාණී කියලා රජ කෙනෙක්. එතකොට ධාර්මිෂ්ඨව රට පාලනය කර මේ පාරමී පුරාගෙන ඉන කාත්මයක එතකොට සසර පින් කරගෙන එන නිසානේ මේ රජකම ලැබෙන්නේ පින නිසානේ. බොහොම ධාර්මිෂ්ඨව රට පාලනය කරනවා. හැබැයි මේ රජුරුවන්ගේ එකම දුර්වලතාවයක් තියෙනවා බේබද්දේ. මත්පැන් වලට පුදුමාකාර ලෝල්කමක් තියෙනවා. ඊළඟට මස් වලට. හැබැයි රජුරුව ධාර්මිෂ්ඨයි. රටවැසියන්ට බොහොම ආදරෙයි. බොහොම ධාර්මිෂ්ඨව රට පාලනය කරන රජුරුව. රජ්ජුරුවම නියෝගයක් පනවලා තියෙනවා. පොයේ දවස්වලට තමන්ගේ රාජ්‍ය කිසි තැනක මස් කඩ තියෙන්න බෑ. ඒ ඔක්කොම පොයේ දවස්වලට වහලා තියෙන්න ඕන. හැබැයි රජ්ජුරුව රටවැසියන්ට ওই නියෝගේ පැනෙව්වට රජ්ජුරුවන්ට ඕනේ. ඒ නිසා කලින් දවසේ පොයේ දවසට නැති නිසා අරක් කැමියා කලින් දවසේ ගෙනල්ලා තියාගන්නවා. පොයේ දවසට හදලා දෙන්න. රජ්ජුරුව හැමදාම රාජ්‍ය කටයුතු කරලා රැයට හොඳටම බීලා ඇවිල්ලා මේසේ එහෙම වැටෙනවා. එතකොට එක එක විදිහට මස් ಜಾති වලින් බැදලා උයලා කිරට හදලා මිරිසට හදලා තියෙන හැම විදිහටම හදලා තියෙනවා. ඒ කාලා බීලා එහෙම එක්ක ඇදගෙන වැටෙනවා. ඕක තමයි රජ්ජුරුවන්ගේ ජීවිතේ. දවසක් පොයේ දවසට කලින් දවසේ ගෙනල්ලා තිබ්බ මස් කුට්ටිය රෑ බල්ලෙක් ඇදගෙන ගිහිල්ලා. එදා අරක් කැමියා බය වුණා. දැන් වෙවුලනවා. බයට. ඒ වෙලාවේ දේවිය ළඟට ගිහිල්ලා අඬා කිව්වා අනේ දේවිය මාව බේර ගන්න කිව්වා. පොයේ දවසේ අද පොය ඊයේ රාත්‍රියේ මං ගෙනාපු මස් කුට්ටිය රෑ බල්ලෙක් ඇදගෙන ගිහිල්ලා කිව්වා. අද මස් නැහැ කිව්වෝ යන්න. ඒ වෙලාවේ කිව්වා රජ්ජුරුවන්ට අද කේන්ති ගියොත් මට අද මැරුම් කන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ දේවිය කිව්වා කල්පනා කරලා මට නුවණක් ආවා කිව්වා. ඒ තමයි රජ්ජුරුවන්ගේ එකම පුතා රාජ කුමාරයා ඉපදිලා තාම මාසයයි දෙකයි පොඩි දරුවා. රජ්ජුරුව හරිය ආදරේ මේ පොඩි එකාට. ওই රජ්ජුරුව රැයට කෑමට එන්නේ රාජ්‍ය කටයුතු කරලා රැයට එන්නේ සිහියෙන් නෙමෙයි කිය. හොඳටම බීලා වෙරි වෙලා අසිහියෙන් තමයි ඇවිල්ලා කෑම මේසේ ඉඳගන්නේ. ඒ නිසා උඹ ඔය තියෙන දෙයක් රස කරලා හදලා මේසේ උඩින් තියන්න කිව්වා. රජ්ජුරුව ඇවිල්ලා මේසේ උඩ වාඩි වෙච්ච ගමන් මං දරුවා වඩාගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට දෙන්නම් කිව්වා.
ළමයා ඉතින් ළමයා හුරතල් කර කර රජ්ජුරුව ඔය පොඩි එකාට ආදරේ නිසා ඔය තියෙන එකක් කාලා නිදාගනී කිය. ඔබ බය නැතුව ඔය තියෙන එකක් උයාපන් කියෝ. අනේ දේවිය මාව බේරගන්න කියලා තියෙන දේවල් දැන් හදලා ඉවරලා මේසේ උඩ තියලා තිබ්බා. රජ්ජුරුව එදා රාජ්‍ය කටයුතු කළා වෙනදා පුරුද්දටම හොද්දටම බීව්වා. බීලා දැන් වෙරි පිට අසහියෙන් ඇවිල්ලා මේසේ වාඩි වෙනකොටම දේවිය මොකද කරේ උපක්‍රමයක් යොදන්න රජතුමනි මේන් රාජකුමාරයා මෙන්න පොඩි එකා කියලා දරුවා වඩාගෙන ආවා. කොමගේ පුතා කියලා ගත්ත ඔඩොක්කුවට. ළමයා ඔඩොක්කුවේ තියාගෙන දැන් වෙරි මතින්ම අර කෑම ටික අරගෙන වෑංජන ටික බැලුවා නිකන් ඇස් පිය වෙනවා යන්තම් පේනවා වෙරි. එහෙම අරගෙන කෑම ටික අන්නලා කටට ගන්නකොටම වෙන දරහ නෙමෙයි. හොඳට ඇස් හැරලා බැලුවා. මස් පේන්නේ නැහැ. කෝ මස් කියලා ඇහුවා. දැන් අර අරක් කැමියා වේවුල ඇවිල්ලා රජ්ජුරුව ළඟ වැඳ වැටුණා. "අනේ රජතුමනි මට සමා වෙන්න" කිව්වා. "මස් අද නැහැ" කිව්වා. "බල්ලෙක් දැහැගෙන ගියා" කිව්වා. බලන්න මේ බේබදුකමේ භයානකම. ඒ වෙලාවේ කේන්ති ගිහිලා වෙරි මතින් හිටපු රජ්ජුරුව ඒ වෙලාවෙම කේන්තියෙන් කියන්න ගත්තා "මමයි" කිව්ව රජ්ජුරුව. "මට දැහුව යකෝ මස් නැත්තේ. මෙන්න මේක උයලා දීපන්" කියලා අර ඔඩොක්කුවේ හිටපු දරුවගේ බෙල්ල අඹරලා දික් කරා. අර දේවිය එහෙම සිහි නැතුව වැටුණා. "අනේ මගේ දරුවා" කියලා සිහි නැතුව වැටුණා. දැන් අරක් කැමිය කරන්න දෙයක් නැහැ. රාජානන ඉතින් මරුන් කනවට වැඩිය බෙල්ල අඹරලා දුන්නා. එහෙම රජුරෝ දැන් ඔළුව තියාගෙන වෙරි මතින් ඉන්නවා. අර දරුවව දැන් මරලා දීපු දරුවව කෑල්ල වෙන් කරලා කොටසක් බෙදලා හැදුවා, කොටසක් කිරට හැදුවා, මිරිසට හැදුවා. හදලා මේස උඩින් ගෙනල්ලා තිබ්බා. තිබ්බට පස්සේ රජුරෝ කාලා බඩ පුරවගෙන තවත් බීලා එහෙම ගිහිල්ලා ඇඳට වැටුණා. දැන් 100ක් පතක් නැහැ. මහා රාත්‍රී පාන්දර අවදි වුණා. අවදි වෙලා බලනකොට දැන් වෙරි හිඳිලා. බලනකොට දේවිය පැත්තක ඔළුව ගහගෙන අඬ ඉන්නවා. ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා ඇහුවා "දේවිය මොකද මේ පාන්දර මොකද මේ අඬන්නේ? කොමගේ දරුවා" කියලා ඇහුවා. දේවිය කිව්වා "රජතුමනි ඔබටත් දරුවෝ ඉන්නවද" ඇහුවා. "ඔය දරුවව තමයි" කිව්වා "කාලා ඔය කුස පුරවගෙන ඉන්නේ මරාගෙන." එහෙම කියනකොට මේදා එහෙම කලන්තේ හැදිලා වැටුණා කියනවා. සිහියාවට පස්සේ උඩුබැලි අතට බිම වැතිරිලා පොළොවේ හැපිලා දැන් රජ්ජුරුවන්ට ලැජ්ජාව එකක්. අනෙක් රාජ්‍යවලට රටවැසියන්ට මූණ දෙන්න බෑ. කොච්චර අපකීර්තියද තමන්ගේ දරුවා මරාගෙන කෑවා කිව්වම. ඒ අපකීර්තිය. එදා බිම හැපිලා ඔළුව ගහගෙන අඬලා දැඩිසේ ප්‍රාර්ථනාවක් කරගත්තා කියව මට ආයිනම් මේ සසරේ නිවන් දකින්නකම් කවමදාවත් මත්පැන් ගැන නම් ආසාවක් ඇල්මක් ඇති නොවේවා කියලා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඒ වෙන කවුරුත් නෙමෙයි කල්ප ගානකට පෙර මේ සාරිපුත්තයන් වහන්සේ කිව්වයි. එදා ඉඳන් සසරින් නිවන් දකින්නකම් කවදාවත් මේ සාරිපුත්ත මත්පැන් කටේ තියලා නැහැ කියන. එතකොට බලන්න මේ සංසාරේ මහා පුරුෂයන්ට සසරේ වැරදිච්ච අවස්ථා තියෙනවා. හැබැයි එදා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්ත මං අද ඉඳන් ආයේ කවදාවත් නිවන් දකින්නකම් මත්පැන්නම් කටේ තියන්නේ. හැබැයි ඒ විදිහටම ඒ අදිෂ්ඨානෙ කොච්චර ප්‍රබලද කියන්නේ නිවන් දකින්නකම්ම සසරේ කවදාවත් කල්ප ගණන් පෙරම් පුරාගෙන ඇවිල්ලා අග්‍ර ශ්‍රාවක පදවියටපත් වුණා. සසරේ කවදාවත් එතනින් පස්සේ මත්පැන් කටේ තියලා නැහැ කියනවා. කිසිම ආත්මික. ඒ නිසා පින්වතුනි ඒ වගේ අපිට මේ ධර්ම මාර්ගේ වඩාගෙන ගුණධර්ම වඩාගෙන යනකොට යම් මේ සසරට කලකිරීම ඇති කර ගන්නවා. එපා වෙනවා, තිත්ත වෙනවා. අවබෝධයෙන් කලකිරුණාට පස්සේ ඒ කලකිරීමමයි නොයල්මට හේතුව. නිබ්බිදාය කියන අවබෝධයෙන් කලකිරෙන. ඒ කලකිරුණාට පස්සේ නිබ්බින්දම් විරජ්‍යති. විරාගය ඇති වෙනවා. විරාගා විමුච්ඡති. ඒ විරාගය ඇති වෙනකොට තමයි හිත ඒකෙන් මිදෙන්නේ. ඒ නිසා සීලාදී ගුණධර්ම වඩන්න. ඒ සීල් ගුණධර්ම වඩනකොට හිත හොඳට මතක තියාගන්න අපි මේ සසරේ සීලයට පුරුදු කරපු මනසක් නෙමෙයි අපිට තියෙන්නේ.
අපේ කය වචනේ සීලයක් තුල පුරුදු කරගෙන ආව නෙමෙයි. අපි බුදුහාඳුරු බුදුවැසීම් බලලා පෙන්නුවේ මේ සංසාරික සත්වයා සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. අපි මේ වාඩි වෙලා හොඳට බණ ඇහුවට නිරේගාමී ආශ්‍රව නැද්ද? මේ හිත අභ්‍යන්තරයේ තියෙනවා. තිරිසන් ලෝකෙට ඔබව ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. പ്രേතාපායට ඔබව ඇදගෙන යන ආශ්‍රව මේ හිත ඇතුලේ තියෙනවා. අසුරාපායට ඔබව ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. ඒ නිසා මේ අපායගාමී ආශ්‍රවත් එක්කයි මේ සසර යන්නේ. ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන අපාය පැත්තට. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ගැනම තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ සාරිපුත්ත සසරේ නිවන් දකින්නකන් දැඩිසේ ප්‍රාර්ථනා කරපු තව දෙයක් තියෙනවා කියනවා. ඒ තමයි හිත ඇති හිත නැති කිසිම දෙයකට විශේෂයෙන් මේ දරුවන් ගැන සසරේ මට නම් නිවන් දකින්නකන් දරුසෙනෙහසක් ඇල්මක් දරුවෝ ගැන නම් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කරා කියලා. ඒකට භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි අපි ආසයි කියන ඔය අතීත කතාව අහන්න. බුදුහාඳුර කියනවා මහණෙනි මේ සාරිපුත්ත පාරමී පුරාගෙන ඉන කාත්මයක බොහෝ කාලයකට පෙර ඒත් රජ කෙනෙක්. මේ රජුරෝ හරිය ආසයි දරුවන්ට. හැබැයි රජුරවන්ට කරුමේ කියන්නේ දරුවෝනේ. එතකොට රජුරුවන්ගේ දැන් බිසෝවරු කීප දෙනෙක්ම ඉන්නවා. හැබැයි රජුරුවන්ට දරුවෝ පිහිටන්නේ නැහැ. ඒක රජුරුවන්ගේ අකුසලයක්. හරි ආසයි දරුවන්ට. 17 බාරහාර වෙනවා. දැන් දරුවෝ බලාපොරොත්තුෙන් පින් කරනවා, බාරහාර වෙනවා. රජුරුවෝ දැන් දරුවන්ට පුදුම ආදරයක්. කොහොම ඉඳලා බාරහාර වෙලා කොහොම හරි දේවියගේ කුසේ දරු ගැබක් පිහිටියා. අර බාරහාර වෙලාම දරු ගැබක් පිහිටියා. දැන් රජුරුවන්ට පුදුම සතුටක්. ඒ කාලේ හිටිය රජුරුවන්ගේ අනාවැකි කියන පුරෝහිතවරු. මේ පුරෝහිතය බලලා කීවා රජතුමනි මේ දරුවා බොහොම දුෂ්ට දරුවෙක් වෙනවා කියෝ. මේ දරුවා බොහොම රෞද්‍ර දුෂ්ට දරුවෙක් වෙනවා. ඒ වගේමයි මේ දරුවට ආයුෂ නැහැ කියෝ. තරුණ වයසේදී වතුර නැතුව පිපාසයෙන් මේ දරුවා මැරෙන්න ඉඩ තියෙනවා කියෝ. දැන් මේ රජ්ජුරුවනේ රජ්ජුරුව හිතුවා නෑ මං ඒකට ඉඩ තියන්නේ මං කොහොම හරි මේ දරුවා මගේ කුමාරයා මං ආදරෙන් හදා ගන්නවා කියලා හිතුවා. මතක තියාගන්න සමහර ලාවට කර්ම විපාක මත දරුවෝ නැතුව ඉන්නවනේ. සමහරු බාරහාර වෙලා ඒ ලැබෙන දරුවත් එක්ක යක්ෂ පැටියෙක් වගේ ලැබෙන්නේ. ඇයි ඉන්නේ අර අකුසල විපාකයක් එක්ක එන්නේ. එතකොට දැන් මේ දරුවා ඉපදුනා පුතෙක්. පුංචි කාලේ ඉඳන් යක්ෂ පැටියෙක් වගේ. අර අන්තපුරේ ඉන්න බිසෝවරුන්ට හැම වෙලෙම ගහනවා, හපනවා. එතකොට හැමෝටම රජ්ජුරුවන්ට දකින්න දෙයින් දමලා ගහනවා. රජ්ජුරුව නෙමෙයි අතක් තියන්නේ. රජ්ජුරුව අර හැමෝටම කියලා තියෙනවා මේ දරුවා මොනවා කරත් දරුවට සැර දාන්න බෑ. දරුවට ගහන්න බෑ. එච්චරකට රජ්ජුරුව දරුවට ආදරේ. අර ළමයා ඇවිල්ලා මොකේකින් දමලා ගැහුවත් අනේ මගේ පුතා කියලා දරුවා තුරුල් කරගන්නවා. එච්චරකට දරුවට ආදරේ. කොහොම ආදරින් දැන් දරුවා හදාගත්තා. දැන් ටික ලොකු මහත් වෙනකොට බොහොම දුෂ්ටයි. මිනිස්සු කියන්න ගත්තා දුෂ්ට කුමාරයා කියලා තමයි මිනිස්සු නම දැම්මේ. එච්චරකට දුෂ්ටයි. දැන් තරුණ වයස වෙනකොට රාජ උස්නේ ඔළුවට ඉහළින්ම ගහලා දැන් තියෙන්නේ. ඇයි ඉතින් රජ්ජුරුවෝ කවුරුවත් වචනයක් කියන්නේ නැහැ. ළමයා කරන ඔක්කොම හරිය කියනවා දඬුවමක් දෙන්නේ නැහැ. දවසක් මේ දුෂ්ට කුමාරයා ඇතාපිට නැගලා නගරේ වීදි සංචාරය කරනවා. දැන් රජ්ජුරුවන්ට අනාවැකියක් කිව්වනේ ඒ කාලේ දරුවා උපදින්න කලින්ම මේ දරුවා සහපිපාසාවෙන් මැරෙනවා කියෝ. වතුර නැතුව. රජ්ජුරුව ඕක දැනගත්ත දවසේ දරුවා බිහි වෙන්නත් පෙර ඉඳන්ම නගරේ හැමතැනම පැන් පොකුණු කෙරෙව්වා. ඊළඟට පැන් තාලි තිබ්බා. මිනිස් පාරේ යන තැන හැමතැනම 3 මං හන්දි 4 මං හන්දි හැමතැනම පැන් තාලි තිබ්බා. ලිම් පොකුණු කෙරෙව්වා. දැන් මේවා ඔක්කොම කරලා දැන් නගරේ හැමතැනම වතුර තියෙනවා. පැන් පොකුණු ඊළඟට ලිම් පැන් තාලි හැමතැනම තියෙනවා. එදා මේ දුෂ්ට කුමාරයා ඇතාපිට නැගලා හරියට රජ්ජුරුව වගේ හිතට අරගෙන
සේනාවත් එක්ක නගර යනවා. එහෙම යනකොට නගර වාසීන් දන ගහගෙන වැඳගෙන ඉන්න ඕනේ බයට. නැත්නම් දඬුවම්. එච්චරකට දුෂ්ටයි. දැන් නගර වාසීන් බොහෝම බයට ඉතින් දුෂ්ට කුමාරයා ඈතින් එනකොටම රාජකුමාරයා එනවා කියලා දැනගත්තාම ඉතින් වැඳගෙන ඉන්නවා බයට. ඇතා පිට නැගලා දැන් බොහෝම රාජකීය ලීලාවෙන් යනකොට පසේ බුදු කෙනෙක් අහසින් වැඩම කරලා පාරක වඩිනවා. පසේ බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්‍ර අරගෙන වඩිනකොට අනේ පසේ බුදුහාඳුරන්න මිනිස්සු දානේ බෙදලා බොහෝම ගෞරව කරලා වඳිනවා. දැන් මේ දුෂ්ට කුමාරයා එතනින් ඇතා පිට යනකොට දැක්කා මං ගැන ගාණක් නැහැනේ මිනිස්සුන්ට. මේ හිස මුඩු කරගත්ත ශ්‍රමණේකට වැඳගෙන ඉන්නේ. කේන්ති ගියා. එතනින් ටික දුරක් ගිහිල්ලා අර ඇතාගෙන් බැහැලා ආවා. ඇවිල්ලා පසේ බුදුහාඳුර ළඟට ඇවිල්ලා පාත්‍රේ උදුරලා පොලේ ගැහුවා. පොලේ ගහලා කිව්වා අර පසේ බුදුහාඳුර බොහෝම කරුණාවෙන් බලනකොට මොකද මන් දිහා බලන්නේ ඇහුවා. දන්නවද ඇහුවා මං කවුද කියලා. මම හිතවාස රජ්ජුරුවන්ගේ දුෂ්ට කුමාරයා කියලා. එහෙම කියනකොට මේ පසේ බුදුහාඳුර සැනින් අහසට පැන නැගලා අහසින් වැඩියා. උන්වහන්සේ අහසට පැන නගිනකොටම කෑ ගහන්න පටන් ගත්තා. මගේ ඇඟ දනෝ කියලා කෑ ගහන්න ගත්තා අර කුමාරයා. මට පිපාසයි කියලා කෑ ගහන්න ගත්තා. ඉක්මනට රාජකුමාරවරු දුවගෙන ගියා වතුර ගේන්න යනකොට පැන් පොකුණු හිඳුණා කියන. අර පැන් තාලි වල වතුර එහෙම ඉබේම හිඳුණා කියන. ලිම් පොකුණු ඇලවේලි ඔක්කොම වතුර හිඳුණා කියන නගරේ. එහෙම වතුර නැතුව සා පිපාසාවෙන් අර දුෂ්ට කුමාරයන් නගරේ එහෙම නගරේ මැද්දෙම මැරිලා වැටෙනවා. මේක රජුරවන්ට ගිහින් කිව්වා රජතුමනි ඔබේ කුමාරයා අන්න නගරේ සා පිපාසාවෙන් වතුර නැතුව නගරේ මැරිලා වැටුණා කිව්වා. එදා රජුරවන්ට ඇතිවෙච්ච කම්පාව කියන්නේ දවස් 3මාරක් වේල් 7ක් ආහාර නොගෙන රජ්ජුරෝ කාමරයට වෙලා උඩුබැලි අතට බිම වැතිරිලා අඬා ආහාර නොගෙන දවස් 3මාරක් හඬා වැළපුණා කියලා. එහෙම අඬලා දැඩිසේ ප්‍රාර්ථනාවක් කරා කියනවා. මට සසරේ නිවන් දකින්නකම් දරුවෝ ගැන ඇල්මක් ඇති නොවේවා. හිත ඇති හිත නැති කිසිම දෙයකට විශේෂයෙන් මේ දරුවන් ගැන දරු සෙනෙහසක් ඇල්මක් ඇති නොවේවා කියලා දැඩි ප්‍රාර්ථනාවක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරි මහණෙනි ඒ සාරිපුත්ත කියනවා එදා රජුරු. එදා ඉඳන් මේ සාරිපුත්ත නිවන් දකින්නකම් කවදාවත් හිත ඇති හිත නැති කිසිම දෙයකට විශේෂයෙන් දරුවෝ ගැන සසර යල්මක් ප්‍රාර්ථනයක් නැහැ කියනවා සාරිපුත්තට. එතකොට බලන්න ඔය වගේ සංසාරෙට කලකිරෙන්න ඕන සමහර දේවල්. ඒ සසරට එපා වීම සසරට කලකිරීම කියන්නේ අපිව ධර්ම අවබෝධයට අරගෙන යනවා. ඒ නිසා මතක තියාගන්න ධර්මයේ ගැන ධර්මයේ කරා යන ශ්‍රාවකයා ඒ වගේ දැඩි කලකිරීමක් තුල දැඩි අදිෂ්ඨානයක් තුල මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන දේ දැඩි අදිෂ්ඨානයකින් හිතේ ඇති කරගන්න. නිවන් දකින්නකම් මට ප්‍රාණඝාතයට නම් සිතක් ඇති නොවේවා. අන්න දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. ඊළඟට නිවන් දකින්නතේ මට සොරකම් කරන්න නම් සොර සිතක්වත් පහළ නොවේවා. අන්නේ අදිෂ්ඨානිය දැඩිසේ හිතට ඇති කරගන්නට ඕන. නිවන් දකින්නතෙක් මට වැරදි කාම සීවණයකට කවදාවත් සිතක් ඇති නොවේවා කියන දැඩි අදිෂ්ඨානය. මේ සසරේ නිවන් දකින්නතෙක් බොරුවකට කේලම් පරුස වචනේ මේ වචනේ මුල් කරගෙන අකුසල සහගත පාපී අකුසල් කරන්න මට සිතක්වත් පහළ නොවේවා. ඊළඟට නිවන් දකින්නතෙක් මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට මට සිතක් පහළ නොවේවා කියන දැඩි අදිෂ්ඨානය ඇති කරගන්න. ඒකම තමයි කෙනෙකුට ධර්මාවබෝධය කරා යන්න ආශිර්වාදයක් වෙන්නේ. එහෙම දැඩි අදිෂ්ඨානයක් තුල සීලේක පිහිටක්. මතක තියාගන්න අපි මේ කොච්චර බණ ඇහුවත් අපිට හරියට සීලේකවත් පිහිට ගන්න බැයි නම් අපි නිකන් අර කලයක් මුණින් හරවලා වතුරක් කරනවා වගේ දෙයක්. අපිට ප්‍රතිඵල නැහැ. බණ අහනකොට යන්තම් පොඩි පිනක් රැස් වෙනවා බණ ඇසීම. හැබැයි මතක තියාගන්න ඔබට වඩා අපි ගොඩාක් මරණාසන්නයි ළඟ ඉඳලා තියෙනවා. බොහෝ දෙනෙක් චිත්තපටි වගේ හිතට ගලන්නේ ජීවත් වෙලා ඉන්නකොට කරපු පව්කම් අකුසල් ටික. දැන් අපි හිතමු අපිට සීල් ගන්න ලේසිද අමාරුද?
ඈ සීල් ගන්නවා කියන එක ලේසිද අමාරුද? සීල් ගන්න ලේසි. සීල් රෙදි පොරව ගන්න ඇඳුම් අඳින්න ලේසිද අමාරුද? ඒකත් ලේසි. හැබැයි ශික්ෂාපද රකින්නවා කියන එක අමාරුයි. සීල් ගන්න නම් ඉතින් මං කියන පසෑරේ 10 සැරයක් පන්සිල් දුන්නොත් 10 සැරේම කියයි. හැබැයි ශික්ෂාපද රැක ගන්නවා කියන්නේ ලේසිද? ඒක ලේසි නෑ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ. හොඳ සිහියකින් ඉන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම සිහිය පවත්වන්න. නැත්නම් දැන් අපි හිතමු අපි බොරුවට පන්සිල් ගන්නවා. හැබැයි අපි කිසිම ගාණක් නැහැ මේ ශික්ෂාපද රකින්න ඕනේ කියලා හිතන්නේවත් නැහැ. වැරදි වැඩ අකුසල් පව්කම් කර කර ජීවත් වෙනවා. හැබැයි ඔබේ මනසෙව නැද්ද? හෘද සාක්ෂිය දන්නේ නැද්ද Taman ගැන? Taman ලෝකෙටම මොන විදිහේ ජීවිතයක් ගත කරත් හෘද සාක්ෂිය දන්නවා Taman කවුද? ඇත්තටම Taman සීල රැක්කද නැද්ද? හොරෙද්ද, කපටියෙක්ද, වංචනිකයෙක්ද? Tamanගේ හිත දන්නවද නැද්ද? Tamanගේ හිත දන්නවා. ඒ නිසා Tamanට මරණ මංචකේ චිත්‍රපටි වගේ වද දෙන්න. සීලය කියන්නේ භාවනාවක්. ඒක භාවනාවක් වශයෙන් දියුණු කරන්න පුළුවන් සීල රකින්න කෙනාට. ඒකට බුදුහාඳුර පෙන්වනවා සීලානුස්සති භාවනාව කියලා. ඊළඟට ඉස්සර ওই විමානවත්වයේ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගෙන් තොරතුරු අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දු ඔබ මේ තරම් සැප සම්පත් වින්දේ මොනවා කරලාද? මොනවද කරපු පින්කම්? ඔබ පෙර කොහෙද හිටියේ කියලා විස්තර අහනවා. එතකොට මේ බොහෝ දෙවිවරු කියනවා ස්වාමීනි මම ලොකු පින් කරපු කෙනෙක් නෙමෙයි. මම බොහොම දුප්පත් පවුලක කෙනෙක් කියනවා. සමහරු කියනවා මම උක්දණ්ඩක් මිරිකලා පූජා කරා. සමහර අය කියනවා මම පිට්ටු කෑල්ලක් පූජා කරා. බත් හැන්දක් පූජා කරා. මම ওই වගේ පොඩි පොඩි පින් කරගෙන තියෙනවා. හැබැයි මම නිති පන්සිල් රැක්කා කියනවා. සතර පොයට උපෝසතේ රැක්කා කියනවා. ඔන්න ඒ කාලේ සුගතිය යන ප්‍රධානම පින තමයි නිති පන්සිල් රැකීමයි සතර පොයට උපෝසතේ රකින්න. ඉස්සර බුදුහාමුදුරන්ගේ කාලේ සතර පොයටම උපෝසතේ රකින්න තිබිලා තියෙනවා. දැන් ඔබ හිතන්න මේ දැන් එච්චර නැති වුණාට ඔය ඔබේ ආච්චිලා සීයලාගේ කාලේ අම්මලා තාත්තලාගේ කාලේ මීට අවුරුදු 30 40කට එහා ඔය ගම් වල තිබුණා. ගමේ පන්සලේ ලොකු වැඩසටහනක් නැති වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු සතර පොයට පන්සලට යනවා. ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට හරි කියලා සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙලා පාඩුවේ පොතක් කියව ගන්නවා. බෝ මලුවාම දිනවා. චෛත්‍ය මලුවාම දිනවා. මල් ආසනයක් සුද්ධ කරනවා. චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරලා හොඳට වන්දනා කරලා ගහක් යටට හරි බෝධිය යට හරි ඉඳගෙන භාවනා කරනවා. එතකොට Taman දවසේ එදා හවස් වෙනකම් පහවදා පාන්දර වෙනකම්ම ගුණධර්මයක් පුරන. ධර්මයේ සඳහන් වෙනවා බිම්බිසාර රජුරෝ ගැන. දැන් රජ කෙනෙක් කියන්නේ නිකන් වැඩක් නැති කෙනෙක්ද? කොච්චර රටක් පාලනය කරපු මොනතරම් වැඩ තියෙන කෙනෙක්ද වගකී. බිම්බිසාර රජුරෝ සතර පොයට එක දවසකට දින දෙක බැගින් මාසයකට දින 8ක් උපෝසත සීල රැක්කා කියනවා. එතකොට මාසයකට දින 8ක් සතර පොයට දවස් දෙක ගානේ උපෝසතයක් රකින්නවා කියන බිම්බිසාර රජුරෝ. දැන් බලන්න අද අපිට සතර පොයත් නැහැ. 15කට සීල් ගන්නවද? ඈ? ඒකත් භාග සීලයක් නෙමෙයිද? ඈ? ඉස්සර සීල් ගත්තේ කොහොමද? කලින් දවසේ රෑ ගිහිල්ලා එක්ක පන්සලේ ධර්මශාලාවේ නිදාගත්තා. උදේ පාන්දරම ගියා. අරුණෝදයට පෙර තමයි සීල් සමාදන් වෙන්නේ. දැන් කොහොමද? දැන් නෑ. දැන් ඉතින් එහෙම ගානක් නෑ. 8ටත් කට්ටිය එනවා, 9ටත් එනවා, 10ට විතරත් එනවා. සැරින් සැරේ හාමුදුර ළඟට පරක් වෙලා හාමුදුරනේ සීල් ගන්න ඕනේ. සීල් දෙනවද? සැරින් සැරේ එනවා. එතකොට ඒ සීලේ පහවදා පාන්දර වෙනකන් ඉන්නවද? නෑ. බොහෝ දුරට හොයන්නවත් නෑ. ඒ නිසා හවස 2 3 වෙනකොට සමහරු දවල් දානික ගත්ත ගමන් තවත් එකක් දෙකක් ඔතා ගත්තා ගියා. ඒ නිසා සීල් රකින්නවා කියන්නේ මේ තමන් තමව රවට්ටන එකක් නෙමෙයි. පොයේ එක දවසක් උපෝසතේ රකින්නවා කියන්නේ බුදුහාඳුරු දේශනාවක් තියෙනවා බොජ්ජංග උපෝසත සූත්‍රය. වාසෙට්ට උපෝසත සූත්‍රය. විසාකා උපෝසත සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක් තියෙනවා.
එක දවසක් හරියට උපෝසතේ රකින්නවා කියන්නේ සක්විති රජකම ලැබෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දිව්‍යයක් වෙලා උපදිනවටත් වඩා බල සම්පන්න පිනක් තමන්ගේ ජීවිතේ රැස් කරගන්න ලැබෙන අවස්ථාවක් කියන. ඒ නිසා දැන් බලන්න අපිට ජීවිතේ නිකන් ගණන් කරලා බලන අවුරුදු 70ක් විතර නිකන් අද සාමාන්‍ය ආයුෂ 70ක් විතර. අපි නිකන් හිතමු අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන කෙනෙක් කියලා හිතාගන්න. සාමාන්‍ය ඉතින් බණක් අහන්න පිනක් කරන්න සීල් ගන්න හිතන්නේ සමහරු 50 60 පැනලානේ නේ. ඒ අතර සමහරුන්ට ඊට පස්සේ අවුරුදු 60 70 පැන්නට පස්සේ ආයිත් සීල් ගන්නවා කියන එක අමාරුයි. සීල් ගන්න එනවා සීල් රෙදි ඇඳගෙන. එන්නේ තෙල් බෝතල්, බේත් බෝතල් අරගෙන. ආපු වෙලේ ඉඳන් ඉතින් කොන්දරි දෙනවා, කකුල් රිදෙනවා, ධර්මශාලාවේ තෙල් ගානවා. බණක් අහන්න හිත නැමෙන්නේ. ඒ නිසා අපිට පිනක් කරගන්න හරි හරියට සීල් රකින්න හරි ওই ජීවිතේ සිහිනුවන තියෙන කාලේ යමක් කරන්න පුළුවන් කාලේ, තරුණ කාලේ, මැදි වයසේ සීල් ගන්න පුරුදු වෙන්න. ජීවිතේ හොඳට බලන්න කෙනෙකුට හරියට බැලුවොත් අවුරුදු 10ක් 20ක් සීල් අරගෙන හොඳට ಗುಣධර්ම පුරන්න ලැබේ. එතනින් පස්සේ එහෙම සීල් පුරුදු කරගත්ත කෙනාට ඊට පස්සේ හරියට ශික්ෂාපද රැක ගන්න පන්සලට ගිහිලා සීල් ගන්න බැරි වුණත් ඒ කාලේ රැකපු ಗುಣධර්ම සිහි කර කර හරි සතුටු වෙවි හරි අනුස්සතියක් හැටියට ඒක වඩන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. ඉස්සර අපි මෙහෙම සීල් ගත්තා. මම පුංචි කාලේ ඉඳන් උපෝසතේ රැක්කා. ඉස්සර අපි මේ වගේ සීල් ගුණධම් රැක්කා. මෙහෙම පන්සලට ගිහිලා ගුණධර්ම පිරුවා. ඒ සීලෙ සිහි කරන්න Tamanට හිත ඒක තුල වැඩෙනවා. ඒක භාවනාවක් වශයෙන් වැඩෙනවා. පිනක් හැටියට ඒක බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි සුගතිය යන්න නම් ප්‍රධානම දේ තමයි සිල්වත්කම. ගිහි ශ්‍රාවකෙක් හැටියට නිති පන්සිල් රකින්න, පොයට උපෝසතයක් රකින්න. ඊළඟට සද්ධාව පැත්ත බලවත් කරගන්න. අපට සුගතිය යන්න තියෙන ඊළඟ ප්‍රබලම දේ තමයි සද්ධාව. බුදු ගුණ ටික හිතන්න, හැම වෙලෙම බුදු ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කරන්න, සංඝ ගුණ සිහි කරන්න. කරදරයක් ආවත් බයක් ඇති වුණත් දජග්ග සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්වන්නේ අපිට බයක් ඇති ගැනීමක් ඇති වුණත් බුදු ගුණ හිතන්න. භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. බයක් එනකොටම බුදුහාඳුරම සිහි කරගන්න කියනවා. තැති ගන්නවා එකපාරට බුදුහාඳුරෝ සිහි කරන්න. ලොමු දැහ ගන්නවා බුදුහාඳුරම සිහි කරන්න කියනවා. ඒ නිසා තුනුරුවන් ගුණ සිහි කර කර හරියට සිල් ගුණ දහම් රැක්කොත් ඔය ටිකම ඇති සුගතිය කියන්නේ. දැන් ওই පරණ අම්මලා තාත්තලාගේ ජීවිත ගන්න මේ ලොකු ගැඹුරු ධර්මයේ දන්නෙත් නැහැනි සමහරු. ඉස්සර මෙහෙම බනහන්න තිබ්බද? නෑ. ඉතින් ওই පොයේ දවසට රජේ ගුවන් විදුලියක ඉස්සර යන්තම් බන ටිකක් ගියා. කලාතුරකින් ඉතින් ගමක ওই බණක් මොකක් හරි පින්කමක් බණ ගයක් කටින පින්කමකදී අහන්න බණක් ওই වගේ බණවල තමයි තිබුණේ. මිනිස්සුන්ට කියවන්න තිබ්බෙත් පිරිත් පොත, ජාතක පොත වගේ පොතයි දෙකයි බණ පොතක්වත් නැහැ ඉස්සර මිනිස්සුන්ට. හැබැයි සීල් රැක්කා. සද්ධාව තිබ්බා. ගෙදර උදේ දවල් බුද්ධ පූජාව තියලා බුදුන් ඇඳා. හවසට හොඳට සූඳ දුම් ටිකක් අල්ලලා ගෙවල් වල හොඳට පිරිත් කියලා බුදුන් ඇඳා. තුන් සූත්‍රේ කටපාඩම් නිදා ගන්න ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා ඉතිපිසෝ ගාතාව කියලා හොඳට බුදු ගුණ සිහි කරලා නිදාගත්තා. එතකොට ඉස්සර පරණ අම්මලා තාත්තලාට ගැඹුරු ධර්මයේ මේ පටිච්ච සම්පාදේ, අභිධර්මයේ, පංච උපාදානස්කන්ධේ ඕවා ගැන දන්නේ නැතුව ඇති. හැබැයි සිල්වත්කම තිබුණා, සද්ධාව තිබ්බා. කනට කරලා බුදු ගුණ ටික කිව්වත් අනේ සාදු කියලා හිත හදාගත්තා, වැඳගත්තා. කරපු පිනක් සිහි කරගෙන සුගතිය ගියා. ඒ නිසා සුගතිය කියන්න හිත හදාගන්න. මේ බණ ඇහුවා කියලාම සුගතිය කියන්න හම්බෙන්නේම නැහැ. මොකද ගොඩාක් පින්කම් කරපු මේ ශාසනයේ විශාලම පින් කරපු අය තපායි වැටිච්ච අය ගැන තියෙනවා. ඔබ අහලා ඇති බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ කවුද? කෝසල මල්ලිකා. අසද්දුෂ්‍ය මහා පින්කම කියලා අහලා ඇති. හැබැයි මල්ලිකා දේවියටත් මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා දින 7ක් අපායකට වැටුණා කියලා. බිම්බිසාර රජුරු 84000ක් විහෙර විහාර හදලා මහා පින්කම් කරා. තමන්ගේ දරුවෝ මුණුබුරුව පැවිදි වෙලා රහත් වුණා. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරා. මොන පින්කම්ද කියලා බලන්න.
හැබැයි මරණ මංචකයේ හිතේ ද්වේෂය බලවත් වුණා. අර පවන් සලන කෙනත් එක්ක හිතේ වෛරයක් තරහක් ඇති වුණා කියන. ඒකෙන් අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුණා. මිහිඳු හාමුදුරුවෝ හිටපු නිසා බේරගත්තා. මතක තියාගන්න අපිට සම්පූර්ණයෙන් මම නම් රැකුණා. මම නම් බේරුණා. මං නම් අපාය යන්නේ නැහැ කියලා කාට හරි සහතික වෙන්න පුළුවන් නම් සෝවාන් වෙච්ච කෙනෙක් ගැන විතරයි. එතනින් මෙහා අපිට අනතුරු එහෙම්මමයි. පින් කරන්න අනතුරු යටපත් වෙලා තිබුණට අනතුරු නැති වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න සමහර අයට හොඳට බණ අහනවා, පින්කම් කරනවා, ಗುಣධර්ම පුරනවා. හැබැයි මරණාසන්න කාලේ ඔක්කොම පිරිහිලා යනවා. සමහරුන්ට ඒවා මතකත් නැහැ. කේන්ති යනවා. තරහ යනවා හරියට. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. සමහර චරිත ඉන්නවා. මේ ධර්මයේ ස්වභාවය දැන් ගොඩක් ගිහි අයට වෙන්නේ ගෙවල් වල දරුවන්ට මුණුබුරන්ට අර හම්බ කරපු දේවල් වස්තු වට ඇලි පින්කම් කරනවා, බණ අහනවා. හැබැයි මේව අතහරිනවා කියන්නේ ලේසිද? අතහරින්න බෑ. බොහෝ දෙනෙකුට අතහැර ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒව ගැන හිතා මං කොහොමද මේවා දාලා යන්නේ කියන මට්ටමින් තමයි බණක් ඇහුවත් බණ අහන්නේ. මැරෙයි කියලා හිතෙනකොට බයක් ඇති වෙනවා. දැන් නම් බෑ කියලා. ඒ නිසා මරණ සතිය වඩා අනිත්‍ය සිහි කරත්. එහෙම ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට ගැලවෙන්න උත්සාහ කරොත් බුදුහාඳුරු පෙන්වන කරුණු 5ක් වඩන්න කියලා. සුගතියක හරියට මේ ටික කෙටියෙන් මතක තියාගන්න. පළවෙනි එක සද්ධාව. අපිට සුගතිය හරියන්න නම් ප්‍රධානම වශයෙන් තියෙන්න ඕන දේ තමයි සද්ධාව. බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. මේ සද්ධාවේ කොටස් දෙකක් තියෙනවා. අමෝලිකා සද්ධා කියලා තියෙනවා. ඒක නම් අපිට නිකම්ම පිහිටනවා. අමෝලිකා සද්ධා කියන්නේ ඒ සද්ධාවෙන් පින රැස් වෙනවා මතක තියාගන්න. හැබැයි පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති කියන. ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියන. ඉල්පෙන සද්ධාව වෙනස් වෙන සද්ධාව කියන. ඒ කියන්නේ මෙහෙම දැන් බුදුහාඳුර දැක්කහමත් එකපාරට සාදු කියලා පෙරලිලා වඳිනවා. සමහරලාවට කවුරු හරි කිව්වොත් ඕක නෙමෙයි මෙන්න මේක අදහපල්ලා. හරියනවා දියුණු වෙන්න පුළුවන්. ඒක අදහනවා. එහෙමයි නැද්ද? සමහර අයට මොකක් හරි දෙයක් ඕන කුණු ගොඩක් නමට ඇහුවොත් බෞද්ධ දියුණු වෙන්න පුළුවන් හරියනවා කිව්වොත් ඕන දෙයකට වඳිනවා ඕන තැනක පහනක් පත්තු කරලා පෙරලීගෙන වැඳගෙන ඉන්නවා. එතකොට බැලුව බැල්මට පේන්නේ මෙයා බොහොම සද්ධාවන්ත කෙනෙක්. එතකොට යාට තියෙන සද්ධාව මොකද්ද? අමූලිකා සද්ධාව. අවබෝධයට උපකාර නොවන ඒ අමූලිකා කියන්නේ මුලක් නෑ. පරිප්ලව පසාදස්ස ඒක ඉල්පෙන සද්ධාාවක් කියන. ඒ සද්ධාව මුලදි පිහිටනවා. හැබැයි ධර්මයේ ඉගෙන ගන්නකොට ගැඹුරට වැඩෙනකොට ඒක ඉක්මෝලා ආකාරවතී සද්ධාවට එන්න ඕන. ආකාරවතී සද්ධාව ඇති වුණොත් නම් සුගතිය. ආකාරවතී සද්ධාව ගැන බුදුහාඳුර පෙන්නුවේ මහණෙනි හරියට බුදුහාඳුර ගැන සද්ධා මාත්‍රයක් පිහිටියොත් අවබෝධේ ඒත් ඇති කියෝ. මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායන. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුහාඳුර ගැන හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ගපරායන. ඒ සියලු දෙනාම සුගතිය යනවා කියෝ. එහෙමනම් මතක තියාගන්න සුගතිය යන්න අපිට අවශ්‍ය පළවෙනිම දේ තමයි බුදුහාඳුර ගැන සද්ධාම බලවත් කරන්න. ඊළඟට ඔබ සමහරලාවට ඔබේ අම්මා තාත්තා ආච්චි සීයා කවුරු හරි ජීවිතේ ඕන තරම් අවස්ථා ඉන්න පුළුවන්. අපිට නම් එහෙම අවස්ථා එනවා. සමහරු ඉතින් මරණාසන්නයි උස්සගෙන එනවා. අනේ හාඳුරනේ පොඩ්ඩක් හරි ඇවිල්ලා විනාඩි 5කට හරි පිළිත් ටිකක් කියන්න කියලා. අන්තිමට හිත පිහිටවන්න බැරි අයට අපි කනට කරලා හරි බුදු ගුණ ටිකක් කියනවා. අපිට ගොඩාක් එහෙම අවස්ථා ඇවිල්ලා තියෙනවා ජීවිතේ. තීරණාත්මක තැන. මතක තියාගන්න අපේ ජීවිතේ තීරණාත්මක තැන මරණ මංචකේ. ඒකට හේතුව සෝවාන් වෙලා නම් කොහොම සුගතිය කොහොම මැරුණා. පුතජන කෙනාට මරණාසන්න මොහොත වැරදුනොත් ඒ මොහොතේ අකුසලයක් බලවත් වුනොත් කරපු පින යටපත් වෙලා අකුසල් බලවත් වෙන්න පුළුවන්. ඒවට ධර්මයේ කියන්නේ කුසල් මැඩලන
අකුසල් කියලා කියන්නේ. ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් දුගතිය. බොහෝ වෙලාවට අපි මැරෙන්නේ අපි ආසයි මේ බණ අහලා ගුණ ධර්ම පුරාගෙන ධර්මයේ සිහි කරගෙන පිරිත් අහගෙන පණ යන. හැබැයි බොහෝ වෙලාවට හිතා ගන්නවත් බැරි විදියට මිනිස්සු මැරෙනවා. මරණාසන්න වෙලාවක හතුරෙක් ළඟ හිටියෝ වෙන්න බැයිද? ගුටි කාලා මැරෙන්නේ නැද්ද මිනිස්සු? අපි ඉතින් හිතමු අනේ අපිට එසේ නොවේවා. වෙන්න බැයිද? පොල්ලෙන් ගැහුවා කියයි, උදැල්ලෙන් ගැහුවා කියයි, පිහියෙන් යන්නා කියයි, ගුටි කාලා මැරෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ වෙලාවක කේන්තියක් වෛරයක් මිසක් ධර්මයේ හිත පිහිටනවද? ලේසි නෑ. ධර්මය අල්ලන්න ලේසි නෑ. එවැනි වෙලාවක මොකක් හරි ගුටි කාලා මැරෙන්න වුණොත් සුගතිය යනවා කියන්නේ ලේසිද? අමාරුයි. දැන් මේ කොච්චර බණ අහලා දැනගෙන හරි මම වැඩේ කරගන්නම් කියලා හිතාගෙන හිටියත් ගින්නෙන් පිච්චිලා මිනිස්සු මැරෙනවද නැද්ද? මැරෙනවා. ඔබ දැකලා ඇති ගිනි තියාගත්ත මිනිස්සුත් හූතියතිය දුවනවන්නේ වාඩි වෙලා භාවනා කරනවද? නෑ, කෑග ගහ දුවනවා. එතකොට එවැනි වෙලාවක බුදුහාමුදුරුවත් ධර්මයේවත් බුදුගුණවත් අනිත්‍යවත් සිහි කරගන්නවා කියන්නේ ආයි ලේසි දෙයක් නෙමෙයි. හිතට ඇති වෙන්නේ බයක්, කෑග ගහ වේදනාවත් එක්ක මිනිස්සු විලාප දිදී දුවනවා. ඊළඟට ওই ගිනි තියාගන්නේව ගැන මම එක කතාවක් කියන්නම්. මොකද ඉස්සර මම ඔය මේ යක්කල පැත්තේ හිටියා කාලයක්. මීට අවුරුදු ගානකට පෙර. එතකොට එක මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා එතන මේ ළඟ තියෙන ගෙයක් ගැන විස්තරයක්. ඒ තමයි මේ මිනිස්සු ඔය බණ්ඩාරවිල පැත්තේ. ඉතින් දරුවන්ව මේ ගම්පහ පැත්තේ ඉස්කෝල වලට දාන්න ඕන නිසා කොළඹට එන්න දැන් රස්සාවත් මාරුවක් අරගෙන ළමයින්වත් කොළඹට මාරු කරගෙන දැන් ඔක්කොම ඉවකලා කොළඹට එන්න. ඔය ඉරිදා සෙන්සුරාදා ඉරිදා සතියන්ත පත්තර ගත්තාම තියෙනවා ඕන තරම් විකුණන්න තියෙන ගෙවල්, කුලියට තියෙන ගෙවල් තියෙන. ඉතින් බලලා ගෙවල් වලට ෆෝන් එකෙන් කතා කරා. කතා කරලා ගානත් එක්ක බැලුවා කාමර 3-4ක ගයක් අඩුවට තියෙනවා, ගානත් අඩුයි. ඊට පස්සේ කතා කරලා බැලුවා. ඉතින් මොකුත් ගෙවල් ගැන බැලුවෙත් නැහැ. හරි කියලා බැංකුවට සල්ලි දාලා එක දවසක් ඇවිල්ලා බැලුවා. ගේ සුද්ධ කරලා තියන්න කිව්වා. බඩු ටිකක් ලොරියක පටවගෙන ආවා. ඇවිල්ලා ගෙට පදිංචි වුණා. කුලියට මෙයාවේ ගේ සල්ලි වලට අරන් නෙමෙයි. ඒ නිසා ගේ පදිංචි වුණා. මේ ගේ පදිංචි වෙලා දැන් ඉතින් ගෙට ආපු දවසේ ඉතින් ওই කට්ටියත් එක්ක හිතවත් යාළුවොත් ආවා. ඉතින් කාලා බීලා රෑ වෙනකන් hina වෙවි හිටියා. රෑ නිදාගන්න ගිහිල්ලා රෑ 12ට විතර රෑ නිදාගත්තා. මහන්සියිනේ නිදාගත්තා. රෑ 1-2 වෙනකොට කෑක ගහ මිදුල වටේ දුවනවා ඇහෙනවා. ඇහෙනවා විලාප දිදී කෙනෙක් මිදුල වටේ දුවනවා වගේ ඇහෙනවා. එහෙම නැගිටලා බැලුවා නෑ පේන්නේ. හිටි ගමන් රෑ ලයිට් නිවනකොට මිදුලේ නිකන් ගින්දරක් යනවා වගේ පේනවා. ගිනි බෝලයක් මිදුල වටේ යනවා වගේ පේනවා. කෑ ගහන හඬ ඇහෙනවා, දුවන හඬ ඇහෙනවා. එළියට ඇවිල්ලා බලපුවම මොකුත් නැහැ. ඊට පස්සේ ඉතින් බය වෙලා දැන් රෑ ඇලි වෙනකන් ඇහැරලා හිටියා. ඊට පස්සේ පහවදා නෑදෑයන්ටත් කතා කරලා කිව්වා බලාපල්ලකෝ අපි මේ ගියක් කුලියට අරන් වෙච්ච දේ මේකේ හොල්මන්ද කොහෙද ඊයේ රෑ ඇලි වෙනකන් මෙන්න මෙහෙමයි විලාප දෙනවා ඇහෙනවා. ගින්දරක් යනවා පේනවා කියලා. ඔය පවුල් වල ඉන්නෝනේ චණ්ඩි ඉන්නෝනේ. හරි අපි එන්නම්කෝ. හොල්මන් මං අල්ල ගන්නම්කෝ හොල්මන් කියලා. දැන් හොල්මන් වලට බය නැති චණ්ඩි ටිකක් පහුවදා ආවා. ඇවිල්ලා ඉතින් රෑ ඉතින් කතා කර ඉඳලා අකෝ වරිල්ලා හොල්මන් කී හිටිය රෑ. ඉඳලා ඇති හොල්මනක් නෑ නිදා ගනින්න කියලා දැන් රෑ 12ට එකට නිදාගත්තා. නිදාගත්තට පස්සේ එදත් රෑ ඒ වගේ. රෑට ඇහෙනවා කෑග ගහ මිදුල වටේ දුවනවා. ගිනි බෝලයක් යනවා වගේ දැනෙනවා. ඊට පස්සේ මෙයාලා මොකුත් දන්නේ නැහැ. දවසක් දෙකක් තුනක් බැලුවා මේක මෙහෙමමයි. ඊට පස්සේ ගිහිල්ලා අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ඇහුවා. අනේ අපි මොකුත් දන්නේ නැහැ. අපි මේ බදුල්ල බණ්ඩාරවිල පැත්තේ අපි මේ පත්තරේ දැකලා මේ ගේ ගත්තේ රැට නිදා ගන්න බෑ මෙහෙමයි කි. එතකොටයි මේ මිනිස්සු කිව්වේ අයියෝ ඔයාලා දන්නේ නැද්ද ගියක් ගන්නකොට හොයලා බලන්න ඉපෑ. මේ ගෙදර අවුරුදු 15කට කලින් ඔය ගෙදර හිටපු ගෑනු කෙනා මිනිස්සයා එක්ක රණ්ඩු වෙලා මිදුලට ඇවිල්ලා ගිනි තියාගත්තා කියලා. කෑග ගහ ගේ වටේ රවුම් 3-4ක් දුවලා මිදුලෙම මැරලා වැටුණා කිව්වා.
එදා ඉඳන් අදටත් ඒ ගෙදර ඉන්න බෑ කාටවත්. රැයට ගිනි බෝලයක් යනවා වගේ පේනවා. කෑ ගගහ ගේ වටේ දුවනවා වගේ දැනෙනවා රැයට. එතකොට බලන්න සමහර දේවල් මේ වගේ තියෙනවා പ്രേතවත්තුයි പ്രേතයෝ ගැන. සමහර പ്രേතයෝ මුගලන් හාමුදුරුවෝ දකිනවා අහසේ පාවෙලා යනවා ඇඳුම් ගිනි ගන්නවා. ඇඟ ගිනි ගන්නවා. ගිනි බෝලයක් වගේ කෑ ගගහ විලාප දිදී අහසේ පාවින പ്രേතයෝ ගැන දේශනාවල තියෙනවා. සමහර പ്രേතයෝ ගැන තියෙනවා අග්නි ජාල කියලා ඒ പ്രേතයන්ට කියන්නේ. ඒ නිසා මතක තියාගන්න සමහරු තමන්ට කේන්තියක් වෛරයක් එනකොට හිටපල්ලක උඹලට කියලා ගිනි තියාගත්ත කියලා එතනින් ප්‍රශ්න ඉවර වෙනවද? නෑ. ඒ කර්ම විපාකේ പ്രേත ආත්මවල කල්ප ගණන් අර ගින්නෙන් පිච්චෙනවා ආයි පහළ වෙනවා. ආයි ගින්නෙන් පිච්චෙනවා ආයි පහළ වෙනවා. ඒ නිසා එතනින් ඉවර වෙන්නේ මේ කර්ම විපාකත් එක්ක යන සසර ගමනක් අපිට තියෙන. කර්මය ගැන හිතලා අප්‍රමාදී වෙන්න. හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දීපු අනුශාසනාව හිතන්න. සබ්බ පාපස්සා කරන පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් දුර වෙන්න. කුසලස්ස උපසම්පදා පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න. ගුණ ධර්ම පුරාණ. ඉතින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද